සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධ රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධහයන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වනදා ඉවත් කෙරේ. කොවිඩ් වසංගතයේ දරුණු මාවතිය අවසන් වී ඇති බවට හෙළිදරව්වක්. අවුරුදු 60ට වැඩි පිරිසට නැවතත් ලෙබනනයේ රැකියා අවස්ථා. කොළඹ වරායේ තිබෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු බහලුම් නිදහස් කිරීම සඳහා මහ බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්. චීනයේ විදුලි අර්බුදයක්. දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධහයන ඇඳිරි නීතිය ඔක්තෝබර් මාස 1 වනදා අලුයම 4ට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ අතර එළඹෙන ඔක්තෝබර් 1 වනදා සිට දේශීය සහ විදේශීය ගුවන් මගින් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඊයේ සාකච්ඡාවට ලක් වූ නව මාර්ගෝපදේශ මාලාව යටතේ මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගින් ගුවන්ගත වන විට කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරටදී යළි PCR පරීක්ෂණයකට භාජනය නොකර ඔවුන් ගුවන් තොටුපළේදී සමාජගත කිරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන තාක්ෂණික කමිටුව විසින් අදාළ තීරණය ගනු ලැබූ අතර එලෙස පූර්ණ එන්නත්කරණය නොවූ විදේශිකයින්ට විදේශ සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස සිය හෝටලය වෙත යාමට අවසර ලබා දීමටයි තීරණය වී ඇත්තේ. විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් වෙත ගුවන් තොටුපළේදී හෝ රැඳී සිටින හෝටලයේදී PCR පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මගින් ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට හැකියාව පවතින අතර එහිදී 12 වන දිනේදී නැවත වරක් කරන PCR පරීක්ෂණයකින්ද ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුනට සමාජගත වීමේ හැකියාවක් පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙන්නේ. එසේම නිවෙස් නිරෝධහයනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධහයන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරාගන්නා හෝටලයකදී දින 14ක් නිරෝධහයනය වී ඔවුනට සමාජගත වීමේ හැකියාවක් පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත අතර එය ඔක්තෝබර් 1 වනදා සිට බලාත්මක වනු ඇති. මේ වන විට මෙරටට පැමිණෙන ගුවන් මගින් පැය 72කට පෙර PCR පරීක්ෂණයකට අනිවාර්යයෙන්ම යොමු විය යුතු අතර එම පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක් ඔවුනට ගුවන්ගත වීමට අවස්ථාව හිමි වනවා. පූර්ණ එන්නත්කරණයට ලක් වූ ගුවන් මගින් පමණකින් සති 2කට පසු මෙරටට පැමිණෙන්නේ නම් ඔවුන් සමාජගත කරනු ලබන්නේ නැවත මෙරටදී PCR පරීක්ෂණයට යොමු කර එහි ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු නොවන්නේ නම් පමණයි. මේ අතර ඉදිරියේදී රට විවෘත කරන අවස්ථාවේදී ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ එම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මේ වන විට සකස් කරමින් පවතින බවයි. එසේම ලබන මාස 1 වනදා රට යළි විවෘත කිරීමත් සමග රාජ්‍ය සේවකීන් සේවයට කැඳවීම පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත බාර දුන් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පසුගියදා රාජ්‍ය ආයතන ප්‍රධානීන් සෞඛ්‍ය බලධාරීන් හා ප්‍රවාහන බලධාරීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කළ බවයි. ඒ අනුව ඔවුන් යළි සේවයට කැඳවීම සම්බන්ධයෙන් සපුරාලිය යුතු අවශ්‍යතා ගණනාවක් සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණි බවද ලේකම්වරයා පවසනවා. ඒකී එකඟතාවයන්ද ඇතුළත් කොට වාර්තාව සකස් කර ඇති බවත් ඒ අනුව රට විවෘත කිරීමත් සමග රාජ්‍ය සේවකීන් යළි සේවයට කැඳවීම සම්බන්ධයෙන් අද ලබා දෙන වාර්තාව පදනම් කර ගනිමින් අවසන් එකඟතාවකට පැමිණෙන බවත් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරනවා. කොවිඩ් වසංගතයේ දරුණු මාවතිය අවසන් වී ඇතැයි අනුමාන කළ හැකි බව එක්සත් ජනපද පර්යේෂකයින් උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජය විද්‍යායකගේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදයේ රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වෙත උපදෙස් ලබා දෙන පරීක්ෂකයන්ගේ එකතුවක් මගින් දක්වා ඇති දත්තවලට අනුව වසංගතයේ නරක මදියර අවසන් වී ඇති බවට උපකල්පනය කළ හැකි බවයි. අදාළ අධ්‍යයනයට එක් වූ ඇමරිකාවේ පෙන් ප්‍රාන්තයේ ජීව විද්‍යා මහාචාර්ය කැට්‍රියානා ෂියා සඳහන් කර ඇත්තේ එන්නත ලබා ගැනීමෙන් සෑම කෙනෙකුටම වසංගතය අවසන් කිරීමේ කාර්යභාරයක් සිදු කළ හැකි බවයි. පෞද්ගලික මට්ටමින් ඔබ සැම එන්නත ලබා ගතහොත් ඔබට සහ ඔබේ දරුවාට ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩුවේ ලෙස ඇය වසංගතය පාලනය කිරීමේ ජනතා වගකීම පෙන්වා දී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සිය ට්විටර් පණිවිඩයේ දක්වා තිබෙනවා. මේ අතර ඊයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතින් 932 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව දැක්වුණේ 5,15,524ක් ලෙසයි. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේතා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද නව මරණ 55ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,786ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මියගිය පිරිස අතරින් 29 දෙනෙකු පිරිම් පුද්ගලයන් වන අතර ඉතිරි 26 දෙනා කාන්තාවන්. මියගිය පිරිස අතර අවුරුදු 30-59 අතර වයසේ පසුවන ආසාදිතයින් 16 දෙනෙකු වන අතර ඉන් 10 දෙනෙකු පිරිමි පුද්ගලයින්. කාන්තාවන් 6ක්ද ඒ අතර වනවා. ඉතිරි ආසාදිතයින් 39 දෙනාම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් බව සඳහන්. ඉන් 19 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් 20 දෙනෙකුද ඒ අතර වනවා. රට විවෘත කිරීමත් ඒක හරහා රෝගය වැඩිවීමට තියෙන ඉඩ කඩත් ඒ වගේම රට විවෘත කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් සමාජික සහ ආර්ථික ප්‍රතිලාභත් සැලකිල්ලට ගන්න ඕන. ඒ වගේම අනිත් පැත්තට රට වැසීම හරහා අපි ලබා ගන්නා රෝගීන් මට්ටමින් අපි ලබා ගන්නා ප්‍රතිලාභ සහ රට වැසීම නිසා අපිට අහිමි වෙන සමාජික සහ ආර්ථික ප්‍රතිලාභ සියල්ල සැලකිල්ලට ගෙනයි මේක කළ යුත්තේ. ඒ නිසාම තමයි මේ ක්‍රියාවලියේදී නීති මගින් හෝ පාලන ක්‍රම මගින් මේ සියල්ල කරන්න බෑ. රටක් විවෘත කරපුවාම රටේ සාමාන්‍ය විදිහට රටේ ඉදිනදා කටයුතු සිදු වෙනකොට වෙනදට වඩා වෙනස් විදිහට සිදුවිය යුතුයි කියන එක රටේ සියලු දෙනාම අවබෝධ කරගෙන සියලු පුරවැසියන් රට විවෘත කරාට පස්සේ මේ රෝගය පැතිරෙන්නට ඉඩ නොදෙන පරිදි නව සාමාන්‍යයක් කරා යෑමට කටයුතු කිරීමයි වැදගත් වන්නේ. මේ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනන් රැකියා සඳහා ඇතුළු වීමට නැවත අවසර ලබා දී ඇති බව ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා. එරට පැවති කොවිඩ් වසංගත තත්ත්වයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ මාර්තු මාස සිට බලපැවැත්වෙන පරිදි වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලෙබනනේ රැකියා සඳහා ඇතුළු වීම తాවකාලිකව අත්හිටුවා තිබුණා. මේ වන විට ලෙබනනය තුළ කොවිඩ් වසංගතය පාලනය කර තිබෙන බැවින් නැවතෙම අවසරය ලබා දී තිබෙන අතර අදාළ පුද්ගලයින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ඕනෑම එන්නතක අදාළ මාත්‍රා දෙකම ලබාගෙන තිබීම අනිවාර්ය වන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරන්නේ. වයස අවුරුදු 20ට වැඩි පිරිසෙන් මේ වන විට 20% පමණ කොවිඩ් එන්නත ලබාගෙන නොමැති බව ලංකා වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 20ට වැඩි පිරිසට රෝගය බරපතල නොවුවද රෝගය බෝ කිරීමේ හැකියාව පවතින බවයි. අවශ්‍යතාවය වෙන්නේ මේ වයස 20ට වැඩි අයගෙන් 100%ක්ම එන්නත්කරණය කිරීම. මොකද අපි වයස 20ට අඩු අයට එන්නත්කරණය ගැන තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. මේ වයස 20ට අඩු අය එන්නත්කරණය නොවුනාට ඔවුන්ට රෝගය බරපතලව නොහැදුනා වුණාට ඔවුන්ට රෝගය බෝ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසාම අපිට වැදගත් වෙනවා රටේ ජනතාවගෙන් 70%ක් එන්නත්කරණයට යොමු වීමට නම් අපිට වයස 20ට වැඩි අය 100%ක්ම එන්නත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී පුද්ගලයන් 5119 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබා දුන් සංඛ්‍යාව 17648ක්. එමෙන්ම සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනේදී 28770 දෙනෙකුටත් දෙවන මාත්‍රාව 19171 දෙනෙකුටත් ලබා දී තිබෙනවා. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබා දුන් සංඛ්‍යාව 1491ක් වන අතර දෙවන මාත්‍රාව ලබා දුන් සංඛ්‍යාව 42ක්. ඊයේ දිනේදී මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව ලෙස වසංගත රෝග විද්‍යායකකය විසින් දක්වා ඇත්තේ 32ක් ලෙසයි. එහි දෙවන මාත්‍රාවද 20 දෙනෙකුට ඊයේ ලබා දී තිබෙනවා.
අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම එන්නත් කරන කටයුතු ක්‍රියාත්මක අතර දරුවන් සඳහා ආරම්භ කළ එන්නත්කරණයද ඒ යටතේ ක්‍රියාත්මකයි. මේ වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 45,881ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 4,56,857ක් ලෙසයි. ලොව පුරා කොවිඩ් වෛරසය පැතිරීම යම්තාක් දුරට පහළ යමින් නැති බව ඇමරිකාවේ පරීක්ෂකයින් පිරිසක් පෙන්වා දෙනවා. මේ වන විට බොහෝ පිරිසක් එන්නත ලබා ගැනීමෙන් හෝ කොවිඩ් වෛරසයට නිරාවරණය වීමෙන් ශරීරය තුළ ස්වභාවික ප්‍රතිදේහ ගොඩනැගී ඇති නිසා කොවිඩ් වෛරසය පැතිරීම පහළ යමින් නැති බව ඇමරිකාවේ පෙන්සිල්වීනියා ප්‍රාන්තයේ පරීක්ෂකින් පිරිසක් පෙන්වා දෙනවා. ලබන වසරේ මාර්තු මාසය වන විට වසංගතය ආරම්භ වූ අවධියේ පැවති මට්ටමට ඇමරිකාව ළඟා වනු ඇති බවයි පරීක්ෂකින් කණ්ඩායම සඳහන් කළේ. දෛනික ආසාදිතයින් පිරිස එවන විට 9,000ට 15ක් ගනු ඇති බවත් දෛනික මරණ සංඛ්‍යාව 15ක් ගනු ඇති බවත් පෙන්වා දෙන ඔවුන් ඒ අනුව වසංගතයේ දරුණුතම අවධිය ලබන වසර වන විට 5 යනු ඇති බවද අවධාරණය කරනවා. කෙසේ වෙතත් එය බොහෝ කලක් සමාජය පුරා පැවතිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර ගත වූ දිනේදී රුසියාවෙන් 800 ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම සංඛ්‍යාව දැක්වුණේ 852ක් ලෙසයි. ඒත් සමග රට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,05,531ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ගත වූ දිනේදී රටින් නව කොවිඩ් ආසාදිතයින් 21,559ක් වාර්තා වී ඇති අතර ඒත් සමග රට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 74,64,708ක් ලෙසයි. මේ අතර ඉන්දියාවෙන් පසුගිය මාර්තු මාසයෙන් පසු වාර්තා වූ අඩුම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ දිනේදී වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව අද උදෑසන අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 21,901ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම ඊයේ දිනේ තවත් කොවිඩ් මරණ 375ක්ද ඉන්දියාවෙන් වාර්තා වුණා. ඒ අනුව රට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,47,781ක් දක්වා ඉහළ ගියා. එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ ගත වූ මාසයක පමණ කාලයක සිට ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බවයි. ඉන්දියාවේ කොවිඩ් වෛරසයේ නූතන කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවද පහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ සාර්ථක එන්නත්කරණය හේතුවෙන් මෙලෙස ආසාදිතයින් සහ මරණ වාර්තා වීම පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බවයි. මෙරට පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ හිගේ හේතුවෙන් රේගුවේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිදහස් කර තිබෙනවා. මේ අතර පසුගියදා රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ ගත් තීරණයට අනුව අහෝසි කරන ලද සහල් සඳහා වන උපරිම මිල සම්බන්ධ ගැසට් නිවේදනය අද දිනේ නිකුත් කිරීමට නියමිතයි. මෙරට තුළ පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ හිගේ හේතුවෙන් මතු ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ඒ සඳහා යම් පිළියමක් වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙරට රේගුවේ සිරව ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පසුගියදා රැස් වූ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මහ බැංකුව වෙත උපදෙස් ලබා දෙනු ලැබුවේ අදාළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහලුම් නිදහස් කිරීම සඳහා අවශ්‍ය මුදල් මහ බැංකුව මගින් නිකුත් කරන ලෙසයි. මෙලෙස රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු බහලුම් 800ක් පමණ රේගුවේ සිරවී තිබුණා. එසේ වෙතත් මේ වන විටින් බහලුම් 400ක් නිදහස් කර ගැනීමට ආනයනකරුවන් කටයුතු කිරීමත් සමග තවත් බහලුම් 400ක ප්‍රමාණයක් තවමත් රේගු භාරයේ පවතිනවා. ඒ අනුව මහ බැංකුව විසින් අදාළ බහලුම් නිදහස් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක් නිකුත් කර ඇති අතර වාණිජ්‍ය බැංකු දෙකක් මගින් අදාළ මුදල් ආනයනකරුවන් වෙත ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. එසේ මෙම බහලුම් නිදහස් කර ගැනීම සඳහා තවදුරටත් මුදල් අවශ්‍යතාවයක් පවතින්නේ නම් ඉදිරියේදී තවත් මුදල් නිකුත් කිරීමට සූදානම් බවයි මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අවධාරණය කර සිටින්නේ. මේ අතර ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් සහ රේගුවේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේකුණවර්තන මහතා සහ ආනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. මේ රටේ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික වෙළඳපොළට ගියාම ගන්න තියෙනවා. ඒතර වෙළඳපොළට ගියාට පස්සේ අත්‍යවශ්‍ය භාණ්ඩ නැති වුණොත් තමයි ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඒතර ඒ වගේ වෙලාවෙදී එක පැත්තකින් විදේශ විනිමය ප්‍රශ්නයක් නිසා තමයි මේක ප්‍රමාද වෙන්න හේතු වුණේ. මොකද ඒකට විසඳුමක් ලබා දීලා තිනවා. ඒ වගේම අකණ්ඩව මේක මේ ප්‍රශ්නයක් නැති වෙන විදියට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න අපි රජයක් ඇට කටයුතු කරනවා.
එතකොට අද හවස ඉඳන් දැන් ආනයනකරුවන් සමග අපි සාකච්ඡා කරා. ඔවුන්ට අර ඩොලර්ස් ලැබිච්ච අය ඉන්නවා. ඒ අය ලෑස්ති අද හවස ඉඳලම ඒ සියලුම දේවල් නිදහස් කරගන්න වරායේ. මේ අතර සහල් සඳහා පැන වූ පාලන මිලේවත් කිරීමේ ගැසට් නිවේදනය අද දිනේ නිකුත් කිරීමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. පසුගියදා කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අදාළ තීරණය ගනු ලැබූ අතර අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව සහල් සඳහා වන පාලන මිලේවත් කෙරෙනු ඇති. මේ අතර රේගුවේ සිරවී ඇති සීනි අඩංගු බහලුම් තොගයක් සතුසට ලබා දීමට තීරණය කර තිබෙනවා. සීනි ආනයනකරුවන්ගේ සංගමේ සභාපති නිහාල් සෙනවිරත්න මහතා පවසන්නේ අදාළ සීනි තොග සතුස වෙත ලබා දීමට සිය සංගමය එකඟ වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද දිනේ පැවැත්වෙන අතර එම සාකච්ඡාවේදී අදාළ සීනි තොග සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිතයි. මෙරට ඉන්ධන ආනයනය සඳහා මාසිකව ඩොලර් මිලියන 200ක් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් බලශක්ති අමාත්‍යාංශය වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. සෑම මාසකම ඩොලර් මිලියන 200 බැගින් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබා දීමට නව මහ බැංකුව අධිපතිතුමා අපිට පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ පෑවත් කයින්ජ තෙල් ආනයනයට එයින් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියන එක අපිට ඉතාම වක්කීමෙන් කියන්න පුළුවන්. ලබන වසරේ ජනවාරි මාසයේ දක්වා අඛණ්ඩව පෙට්‍රල් සැපයීම අපි සාතික කරලා තිබෙන්නේ. මේ වසරේ නොවැම්බර් මාසයේ දක්වා අඛණ්ඩව ඩීසල් සැපයීම අපි සාතික කරලා තියෙනවා. ඉන්දියාවේ කයින්ජ තෙල් සහ ගෑස් අමාත්‍ය හර්දීප් ශ්‍රී පූරි මැතිතුමාගෙන් ඉල්ලීමක් කරා ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 500ක ණය පාසුකමක් ලබා දෙන්න කියලා. ඒ ණය පාසුකම ඉන්දියාව ආණ්ඩුව විසින් අනුමත කරලා තිබෙන්නේ. ඒ අපේ මුදල් අමාත්‍යාංශයේ අනුමත කළාට පස්සේ අවශ්‍ය ගිවිසුම් වලට අපි එළඹිලා නොවැම්බර් මාසයේ සිට ඩීසල් ආනයනය සඳහා එම පහසුකම අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් වුණා එක්සත් අරාබි එමිරාජ්‍යයේ අසර්බයිජාන් ඉරානයේ රටවල් වල කයින්ජ තෙල් අමාත්‍යවරු හමු වෙලා අපේ රටේ කයින්ජ තෙල් ගවේෂණයට සම්බන්ධ වෙන්නයි කියලා ආරාධනා කරන්න. ඒ වගේම ගෑස්ටෙක් සමුළුවේදී අපි අදහස් දක්වලා එක්සොන් මොබිල් වැනි ලෝකයේ සිටින කයින්ජ තෙල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතයන් පවා ශ්‍රී ලංකාවට කයින්ජ තෙල් ගවේෂණයට පැමිණීමට උනන්දුවක් දැක්වුවා. ඒ නිසා මේ වසර අග අපි බලාපොරොත්තු වෙන කයින්ජ තෙල් ගවේෂණය පිළිබඳ ලන්සු කැඳවීමේදී සාර්ථක ප්‍රතිඵල දකින්න පුළුවන් වේවි කියලා අපිට දැන් විශ්වාසයක් තියෙනවා. අනාගත ග්‍රෝලින් ගෑස් ලබා ගැනීම සම්බන්ධව වැඩ පිළිවෙලක් කියලා තියෙනවා. දැන් මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ඇමරිකාවෙන් ගෑස් ලබා ගැනීම සිද්ධ වෙනවා. දැන් මේක තුරුතුමාගේ වැඩ පිළිවෙල මොන වගේ බාධාවක් නැතිවෙන්න පුළුවන් මේ තත්ත්වය? ඇත්තෙන්ම නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට ගෑස් සැපීම ආරම්භ වෙන්නේ 2023 ඉඳන් වසර 5කට. අපි හිතනවා මේ අවුරුද්දේ අග අපි වෙන්දේසියේ පැවැත්වුවොත් එතන ඉඳන් වසර 3කදී අපේ රටේ ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. ඒ කියන්නේ 2022 ඉඳන් ගත්තොත් 2025 සිට අපට ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. හැබැයි අපේ විදුලි බලාගාරවලට ගෑස් සැපීම 2028 දක්වා ඇමරිකානු සමාගමකට ලබා දීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැණීමට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධකයක් විදියට බලශක්ති අමාත්‍යවරයා විදියට මම දකිනවා. ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට මම නිරීක්ෂණ ලබා දීලා මම මේ පිළිබඳ නිරීක්ෂණ දෙකක් ලබා දුන්නා. මේ පිළිබඳ සාකච්ඡා වෙච්ච සෑම අවස්ථාවකම අපේ අමාත්‍යාංශයට ඒක බලපාන ආකාරය පිළිබඳ අපි ලිඛිතව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා. පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පළාත් ආයතන ඩිජිටල් කරණය පිළිබඳව පැවති සාකච්ඡාවකට එක්වෙමින්. තරුණ හා ක්‍රීඩා සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී. ඒ අනුව තොරතුරු තාක්ෂණයේ දියුණු නවලෝකයක් ස්මාර්ට් ජංගම දුරකථනයකින් මහජන සේවය ඉටු කර ගැනීම සඳහා වූ පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් යුතුව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ මෙහෙයවීම මත සිදුවනවා. පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය කිරීම තුළින් ව්‍යාපාරික බදු අයකර ගැනීම, ඝනද්‍රව්‍ය කළමනාකරණය, පරිසර බලපත්‍ර නිකුත් කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, අනතුරුදායක ගස් ඉවත් කිරීම, අයාලේ යන සතුන් පාලනය, ආදාහනාගාර සේවාවන් සලසා ගැනීම, ක්‍රීඩා පිටි හා ශාලා පහසුකම් වෙන් කර ගැනීම ඇතුළු ප්‍රධාන පෙළේ සේවාවන් 15ක්ද අනෙකුත් සේවාවන් 60කට අධික ප්‍රමාණයක්ද තම නිවසේ සිටම සපයා ගැනීමේ හැකියාව මහජනතාවට ලැබෙනු ඇති. මෙලෙස පළාත් පාලන ආයතන
ඩිජිටල් කරණය කිරීම තුළින් ජනතාව මුහුණ දුන් අපහසුතාවයන්ද මගහැරි ගොස් සියලු කටයුතු කාර්යක්ෂම වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැන් ට්‍රාන්ස්පෝර්ට් එක ටික ටික දැන් ඒවා පොඩි කන්ට්‍රෝවර්ෂල් තැන් වලට අපි අත ගන්න නැතුව මේ වැඩිපුර පබ්ලික් හම්බ වෙන තැන්නේ පළාත් ආයතන කියන්නේ. ඒ තැන් ටික තමයි අපි ප්‍රයොරිටයිස් කරලා තියෙන්නේ. බලාපොරොත්තු වෙන මේ පුෂ් කරලා අපිට මේ අවුරුද්දේ මේ 100 පටන් ගන්න තැනට අපි යමු කියලා. ඒක අපි හිටියත් නැතත් මොන ආණ්ඩුව ආවත් පළාත් පාලන අමාත්‍යාංශය තමයි ඒක තමයි හොඳ විදිය සිස්ටම් එකේ අයිතිකාරය. අපි කන්සල්ට් කරලා එක තැනකදී මේ සිස්ටම් එක දුවනකොට අපිට වෙන ප්‍රොජෙක්ට් එකකට යන්න පුළුවන්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. කොවිඩ් වසංගත තත්ත්වය හමුවුවද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ මේ වන විට ඉතිහාසගත ගුවන් මගී මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කර ඇති බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසනවා. ඊට සමගාමීව ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේද වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මත්තල ගුවන් තොටුපළ සක්‍රිය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට මේ වන විට පත්ව ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආරක්ෂිත ගුවන් තොටුපළක් ලෙසද එය ජාත්‍යන්තරව ශ්‍රේණිගත වී ඇති බවද සඳහන් කළා. හැටන් කොළඹ ඒ7 ප්‍රධාන මාර්ගයේ මාර්ග රියානතුරු බහුල වශයෙන් සිදුවන ස්ථානයක මාර්ගය පුළුල් කිරීමට අද දින පියවරගත් බව නෝපුට් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ ප්‍රධාන විධායක ඉංජිනේරු රංග දේවප්‍රිය මහතා පවසනවා. එම මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්තේ සංචාරක නිකේතනයකට පිවිසෙන මාර්ගය අසල අවදානම් සහිත වංගුවක් අසල ස්ථානයයි මෙසේ පුළුල් කිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ. අධික වංගුවක් සහිත එම ස්ථානයේ ඉදිරියට ධාවනය වන වාහන දර්ශනය නොවන නිසා එම ස්ථානයේ මාර්ගය පුළුල් කිරීමෙන් රියානතුරු වළක්වා ගැනීමට හැකිවන බවයි විධායක ඉංජිනේරුවරයා සඳහන් කළේ. සඳහිරු සෑයේ උතුම් චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ මේ වන විට කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව දිනපතා ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙහිදී ආගමික වතාවත් සිදු කෙරෙන අතර ඉදිරියේදී චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ රැකතු රථ පෙරහර අනුරාධපුරය දක්වා දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි වීථි සංචාරය කිරීමට නියමිතයි. ලෝක හදවත් දිනයේ යෙදී ඇති අද අපේ හදවත් විවරුනේ වෙනත් පැතිකඩකට. විවිධ ඉසව් ගණනාවක් මවමින් වෙනස් හදවත් අපිට උරුමුණා. සමහර විට ඒ හදවත සංවේදී ඉසව්වකත් තවත් වෙලාවක හැඟීම්බර ඉසව්වකත් තවත් වෙලාවක වටිනා ඉසව්වකත් නතරුණා. එවන් හදවත් කඳුළු සැලූ මොහොතවල් අව්‍යාජව සිනාසුන මොහොතවල් ඕනෑ තරම් උරුම කරගෙන ඇති. ඒදේ බාහිරට නොපෙනුණු තැන් තබාගෙන අභ්‍යන්තරයේ හිරවුණ නිසා එවන් හදවතේ සිරවුණ සිනහවන් කඳුළු ගැන දන්නේ හදවතම විතරයි. ජීවිතයේ මෙතෙක් ඔබ යහපත් දේ කර තිබෙනවාද විමසන්න. ඔබේ හදවතින් ඔබ කොච්චරනම් අයහපත් දේ කරාද ඒ විමසුමටත් පිළිතුරු තියෙන්නේ ඔබේ හදවතේ. සමාජ මාධ්‍යයේ සංසරණය වූ එක්තරා තැනක අපේ හදවත සංවේදීව නතරුණාසේම විශ්වාසයි ඔබේ හදවතත් සංවේදීව මෙතැන නවතීවී. මේ මහලු මව ඉන්න හිටින්න තැනක් නොමැතිකමින් පාර අද්දර කඩපිලක නිදා සිටියදී කඩසාපු හිමිකෙන් ලැබෙන්නේ නොමනා ප්‍රතිචාරයක්. එයට සංවේදී වූ සුන්දර හදවතක් දරාගත් මේ මිනිසාගෙන් ලැබෙන්නේ හදවතේ සොඳුරුම දායාදයක්. බලන්න ඔහුගේ හැසිරීම එවගේම ඔබ බලන්න ඔහුගේ සුන්දර හදවත ලෝකයට අවැසි මෙවැනි සුන්දර හදවත්. පිරිසක් ලෝකයා සුන්දර කරද්දී පිරිසක් ලෝකය සුන්දර කරන හැටි ඔබේ හදවතින් බලන්න. ජීවිතය කියන්නේ මෙවැනි හදවත්වල ගනුදෙනු කිරීමක්. සමහර ප්‍රශ්න ඔබ හදවතින්ම විමසිය යුතුයි. සමහර තැන්වල ඔබ හදවතින්ම කාරුණික විය යුතුයි. එවගේම ඔබ හදවතින් සිනාසන කෙනෙක් වෙන්න හදවතින් යුතුකම් ඉටු කරන්න.
හදවතින් සුබ පතන්න. යහපත් හදවතින් මේ හැම දේම කරන්න. අවධානය විදෙස් පුවත් වෙත. චීනයේ විදුලි බල අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. චීනයේ විදුලි බල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කළා. එම හේතුවෙන් ගෘහස්ථ අවශ්‍යතා සඳහා විදුලිය සැපීමටද බාධා මතු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එරට බලධාරීන් සඳහන් කරන්නේ චීනයේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා ලෝපුරා ඉල්ලුම අධික වීමෙන් ඇතැම් කර්මාන්තශාලා නිෂ්පාදන කටයුතු වැඩි කිරීම හේතුවෙන් සහ ගල්ලංගුරු බලාගාර සඳහා සැපයුම් වලට බාධා ඇතිවීමෙන් මෙම විදුලි බල අර්බුදය නිර්මාණය වී ඇති බවයි. ඒ හේතුවෙන් විශාල කර්මාන්තශාලා නිෂ්පාදන කටයුතු අඩු කිරීමටද එරට රජය කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් විදෙස් විචාරකයින් පෙන්වා දී ඇත්තේ ලොව සැපයුම් ජාලවලටද බලපෑම් ඇති වෙතයි අනුමාන කරන බවයි. විදුලි බලයට ඇති ඉල්ලුම අවම කිරීම සඳහා එරට බලධාරීන් විවිධ පියවර ගනිමින් සිටින අතර ඇතැම් ආයතනවලට දැනුම් දීමකින් තොරව විදුලිය කපාදු කිරීම හේතුවෙන් සේවකීන් විදුලි සෝපානවල සිරවී ඇති බවටද පුවත් වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කැනඩාවේ තඹ පතලක පැය 24කට අධික කාලයක් සිරවී සිටි පුද්ගලයන් 39 දෙනෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා. නැගෙනහිර කැනඩාවේ පිහිටි ටොටන් නැමැති මෙම පත්ලේ විදුලි සෝපානය අක්‍රිය වී තිබුණේ කුඩා උපකරණයක් සිරවීම හේතුවෙන්. අනතුරු ඔවුන්ට ලබා දුන් උපදෙස්වලට අනුව පැය 10ක කාලයක් ඍජුව පත්ලෙන් උඩට නැගීමෙන් මෙම පිරිසගේ දිවි බේරා ගැනීමට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් පොළව මතු පිට සිට කිලෝමීටරයක් අභ්‍යන්තරයේ සිරවී සිටි මෙම පිරිසට ආහාර පාන ලබා දීමට සහ දුරකථන සම්බන්ධතා පවත්වා ගැනීමට බලධාරීන් සමත්ව තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් 30 වනදා ශ්‍රී ලංකා වානීය සංස්ථාව ආරම්භ කර ඇත්තේ 1961 සැප්තැම්බර් මාස 30 වන දිනයි. විවිධ භාෂා ව්‍යවහාර භාවිත කරන විවිධ ජාතීන්ගෙන් සමන්විත රටවල ජාතීන් අතර සංනිවේදන කටයුතු සාර්ථක කරමින් අන්තර්වාර්ගික අනවබෝධය දුරු කරමින් ඔවුන් අතර සාමය සහජීවනය හා සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය සැප්තැම්බර් මාස 30 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ජාත්‍යන්තර සමුද්‍රීය දිනය සැප්තැම්බර් මාස 30 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.